සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ සැමට. දිදුල නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ උතුම් ධර්මදේශනාවක් අද අප ආරම්භ කරන්නට සූදානම්. එසේනම් මැදිරි පරිසරයට සහභාගී වන දායක සුපින්නතුන්ට දැන් අප ආරාධනා කරමු ප්‍රථමයෙන්ම පිළියෙල කරගත්තා වූ ඒ සුවඳවත් වූ පුෂ්පයන් ප්‍රථමකృత තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසා දැන් පූජා කරන්නට මේ අවසර චාරිත්‍රානුකූලව ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා දැහැත් වටේ පිළිගන්වමින් ධර්මදේශනාව මෙහෙවන්නට ආරාධනා කරන්නට. සදහවත්නි අද පොල්ගහවිල ශ්‍රී විජයානන්ද විහාර පරිශ්‍රයේ පිහිටි මේ පුණ්‍යවන්ත වූ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේ මැටියගිනි ශ්‍රී සුගත ඥාන යෝගාශ්‍රම විහාරාධිපති ශාස්ත්‍රවේදී ධර්මවේදී නමකයන්ට අවසරයි පූජනීය එන්නරුවේ රත්නසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ අප සියලු දෙනාම එක්ව දොහොත් වඳුනක් දී තබා සාදු නාදයන් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාවේ පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙනවා අංක 561 බෝහින්ගමුව කොලියාපිටිය යන ලිපිනේ පදිංචි බුද්ධදාස ජයසූරිය සහ ස්වර්ණලතා ජයසූරිය යන දෙපළගේ 50 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් සහ මේ පරිලෝකීය සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් පින්වත් දෙපළ විසින් අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. වසර කිහිපයකට පරිලෝසපත් වූ WT පුංචි බණ්ඩා මහත්මයා SM සොපිනෝනා මහත්මිය බස්තියෙන් ජයසූරිය මහතා ඇලෝරන්නා මහත්මිය යන දෙමාපියන්ටත් මේ ධර්මදේශනාව තුළින් පින් අනුමෝදන් කරනවා. ඇසීගේ සහෝදරිය මෙන් JA ආයුවර්ධන කිරි බණ්ඩා විතාන, ජෝන් බණ්ඩා විතාන, පොඩි හාමිනේ ඇලිස් නෝනා යන සියලු දෙනාටවත් මේ ධර්මදේශනාව තුළින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 8කට පෙර මිය පරලෝ ගියා වූ ගයාන් කෝදාගොඩ පුත්‍රයාට පින් අනුමෝදන් කරන්නට නමින් මේ පරිලෝකීය වූ සිළු ඥාති හිත මිත්‍රාදීන්ට මේ ධර්මදේශනාව තුළින් පින් අනුමෝදන් කරමින් නිවන් සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටි සෑම සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරමින් වසර 8කට පෙර මේ පරිලෝකීය විජේසිංහ මහත්මයා ඇතුළු ඒ සිළු දෙනාටමත් අද ධර්මදේශනාව තුළින් පින් පෙත් අනුමෝදන් කරනවා. එසේනම් අරමුණු කාරණාවන් සියල්ල ඔබේ යහපත් අරමුණු කාරණාවන් සාක්ෂාත් වේවා යන හැඟීමෙන් අප දැන් ධර්ම ශ්‍රවණය උදෙසා පින් සිතෙන් සූදානම් වෙමින් ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම දේශනාව පවත්වන්නට ආරාධනා කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවතු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. වාසනාවන්ත කාරුණික පින්වතුනි, දිදුල මාධ්‍ය ජාලය ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කිරීම සඳහා අද දවසේදී පින්වත් දායකත්වය ලබා දෙන්නේ අංක 561 බෝහින්ගමුව කුලියාපිටිය ලිපිනේ පදිංචි බුද්ධදාස ජයසූරිය මහත්මයා සහ ස්වර්ණතිලකා ජයසූරිය යන දෙපළගේ 50 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා බුද්ධදාස ජයසූරිය මහත්මයා සහ ස්වර්ණතිලකා ජයසූරිය මහත්මිය මේ උතුම් ධර්ම දේශනාව බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීම සඳහා
ඔබ වෙත පිරිනමනවා දායකත්වය ලබා දෙනවා. මේ ධර්ම දේශනාව දිදුල මාධ්‍ය ජාලයෙන් විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. කිහිප විටක්ම බොහෝ දෙනා ශ්‍රවණය කරලා බුද්ධදාස මහත්මයාට ස්වර්ණතිලකා මහත්මියට ආශිර්වාද කරන්නට යෙදෙනවා. ඉතින් බුදුදහමට අනුව දාන අතර උතුම්ම දාණය තමයි ඔබ මේ පිරිනමන්නේ ජීවිතයේ වැදගත් කඩසන්ධි අවස්ථාවක. ස්වර්ණතිලකා මහත්මිය අපේ ගුරුතුමියක් විදිහට අපි එතුමියගෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අපි ගොඩක් සතුටු වෙනවා මේ ධර්ම දේශනාවට වැඩම කරන්නට ලැබීම පිළිබඳව. දැන් විශ්‍රාම සුවයෙන් ඊටාම යහපත්ව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන සැඳෑ සමය සතුටින් ගත කරනවා. ඒ අතරේ තමයි විවාහ වෙලා වසර 50ක් ගෙවෙනකොට ජීවිතයේ තව තවත් පින් රැස් කරගන්නටත් සතුටින් සිටින්නටත් මේ ධර්ම දාණය ඔබ වෙත පිරිනමන්නට යෙදෙන්නේ. ධර්ම දේශනාව අවසානයේ බලාපොරොත්තු වෙන ආකාරයට පින් අනුමෝදන් කරන අපේක්ෂාවෙන් අපි ධර්ම දේශනාවේ සාකච්ඡාව සඳහා දේශනාව සඳහා අපේ අවධානය යොමු කරමු. බුදුරජාණන් වහන්සේ අපිට මේ ජීවිතය අර්ථවත් කරගන්නටත් ඒ වගේම සසර ජීවිතය වගේම මරණින් මතු අර්ථය සලසා ගන්නටත් තමයි දහම් දේශනා කරන්නේ. ඉතින් අපිට එක බුද්ධ වචනයක් නමුත් ප්‍රායෝගිකව ක්‍රියාකාරී තලයට ගේන්නට පුළුවන් නම් ඔබේ මගේ ජීවිතය තුළින් ඒක අපිට මේ වෙලාවේ වගේම සසර පුරාවට නිවන් අවබෝධය සඳහා මහා උපකාරයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ විනාඩි කිහිපය ඔබේ අවධානය මේ වෙතට ඊටාම හොඳින් යොමු කරන්නට ඕනි. එතකොට තමයි අපිට ධර්ම ශ්‍රවණානිසංස ලැබෙන්නේ. අහපු දේවල් ආයේ අහන්න ලැබෙනවා. අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. සමහර සැකතැන් දුරු වෙනවා. ඒ වගේම අපිට පුංචි දැක්මක් ඇති වෙනවා. ඒ වගේම සිත පැහැදෙනවා. මේ කියන ආනිසංස ලැබෙන්න අපිට පූර්ණ අවධානයෙන් ධර්ම දේශනාවට සවන් දෙන්නට සිද්ධ වෙනවා. අද දවසේ අපි මේ විනාඩි කිහිපය ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එක දහම් වචනයක් පිළිබඳව. ඒ තමයි සන්තුස්සකෝච කියන බුද්ධ වචනය. සන්තුස්සකෝච කියන වචනය ඔබ නිරතුරුව අහලා තියෙනවා. නිරතුරුව ඔබ සජ්ජායනා කරනවා. සන්තුස්සකෝච කියන වචනේ කොහෙන්ද අපිට හම්බෙන්නේ? කරණීය මෙත්ත සූත්‍රයේ අපිට වර්ධනය කරගන්නට කියපු ගුණ අතර එක ගුණයක්. සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ල උක උත්ති කියන ගාථාවෙන් හම්බෙන පළවෙනි වචනය. සන්තුස්සකෝච කියලා කියන වචනේ සිංහල අදහස කුමක්ද? ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වීම ගුණයක් විදිහට අපි ප්‍රගුණ කළ යුතු එකක්. වර්ධනය කළ යුතු එකක්. ඒ වචනය 100,000 වාරයක් කිව්වත්
අපිට හොඳම ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. හොඳම ආශිර්වාදය සහ අපේ ජීවිතයට වටිනාකම එකතු වෙන්නේ අපි සන්තුස්සකෝච උනෝතින්. ඒ කියන්නේ ප්‍රායෝගිකව මම මගේ ජීවිතයේ ක්‍රියාත්මක කරනවා නම් අපි ගොඩාක් වාර කියලා තියෙනවනේ. හැබැයි වෙන වචන කියනවට වැඩිය පාලි වචන බුද්ධ වචන කියන එක හොඳයි. කියවීමෙන් පමණක් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. පුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා. බුද්ධ වචන නිසා, සදහැසිතින් සජ්ජායනය නිසා. හැබැයි පූර්ණ ප්‍රතිඵලය ලැබෙන්නට නම් ප්‍රායෝගික වෙන්නට ඕනි. එනිසා අපි සන්තුස්ස කෝච කියන වචනය ගැන තමයි මේ දේශනාව පුරාවට සාකච්ඡා කරන්නේ. ලද දෙයින් සතුටු වීම ගුණයක් විදිහට. එතකොට ලද දෙයින් සතුටු වීම කියන එක පුහුණු කරන එක ඊටාම දුෂ්කර එකක්. ලද දෙයින් සතුටු වෙන එක. ඒක බුදුහාමුදුරුවෝම දේශනා කරනවා සාමාන්‍ය මිනිස් මනස මිනිස්සුන්ගේ සිතේ හැටි තමයි අතෘප්තිමත්. ලද දෙය පිළිබඳව අතෘප්තිමත්. ඒ කියන්නේ සතුටු වෙන්නේ නැහැ. ඒක බුද්ධ වචනයෙන් දේශනා කරනවා මේ ඌනෝ ලෝකේ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයේ මදි කියන ස්වභාවයෙන් තමයි මිනිස් සිත පවතින්නේ. ඌනතාවයකින්. තණ්හාවේ දාසය විදිහට ලද දෙය පිළිබඳව නෙවෙයි ඇත්තටම නොලද දෙය පිළිබඳව තමයි කල්පනාව. ඒ මිනිස් මනසේ සැබෑ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ලද දෙයින් සතුටු වෙනවට වැඩිය බොහෝ මිනිසුන් නොලද දෙය පිළිබඳව හූල්ලමින් සිටිනවා කියලා තමයි සඳහන් කරන්නේ. එහෙනම් අපිට ලද දෙයින් සතුටු වීම වගේම නොලද දෙයින් අසතුටු වීම කියන එකත් කල්පනා කරන්නට වෙනවා. නොලද දෙයින් අසතුටු වීම බුදුදහම ප්‍රතික්ෂේප කරන එක. ලද දෙයින් සතුටු වීම බුදුදහම පුහුණු කරන්නට මඟ පෙන්වන එක. හැබැයි ඒක තමයි දුෂ්කරම ක්‍රියාව කරන්න. ලස්සන ගාථාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතා. ඒ කියන්නේ න කහාපන වස්සේන කහවණු වැස්සක්. දැන් කහවණු නෑනේ, දැන් තියෙන්නේ සල්ලි කොළනේ. ඒ කොළ අතරත් ලොකුම කොළේ 5000 කොළ. ඒක අපිට තේරෙන විදිහට කිව්වොත් 5000 කොළ වැස්සක්. මිනිස්සු හිතන එක තමයි මොකක්ද? තව ටිකක් වැස්සන. පැය දෙකක් වහිනවා උදේ 6 ඉඳන් 8 වෙනකන් 5000 කොළ වැස්සා. බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් ආසන්නම සිටිවිල්ල තමයි තමන්ගේ ඥාති මිත්‍රාදීන්ටත් කෝල් එකක් දීලා අහන්න අක්කේ ඔහෙත් වහිනවද? නැන්දේ ඔහෙත් වහිනවද? පුතේ ඔය පැත්තටත් වහිනවද? වෙන මොකටවත් නෙමෙයි ගිහිල්ලා එහෙත් අහුලන්න. ඒ මිනිසුන්ගේ හිතේ හැටි බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දේශනා කරනවා. පූර්ණ අවබෝධයෙන්. ඒ කියන්නේ කහවණු වැස්සත් න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. තෘප්තිමත් නැල්ලු ලැබීම් පිළිබඳව. අතෘප්තිමත් කාමයන් පිළිබඳව ලැබීම් පිළිබඳව.
අතෘප්තිමත් මිනිසාගේ ජීවිතය සමබර නැත. අතෘප්තිමත් නම් තියෙන්නේ අසහනයක්. සහනයක් නැහැ. එතකොට ලද දෙයින් සතුටු වෙන ගුණය අපි ගාව තිබ්බොතින් තෘප්තිමත්ව සතුටින් ඉන්න පුළුවන්කම තියෙනවා. මේ මොහොතේ කරන ටික, මේ මොහොතේ කියන ටික, මේ මොහොතේ සිතන ටික ඊටාම ඵලදායී විදිහට සිද්ධ කරගන්නට අපි සතුටින් සිටින එක ඊටාම වැදගත්. ගෙදර ඉන්න අම්මා ගෘහණිය, රැකියාව කරන මහත්තයෙක්, නෝනා කෙනෙක්, ධර්ම දේශනා කරන මම, ඉගෙන ගන්න පුංචි පුතෙක් දුවක් අසතුටින් නම් අසහනයෙන් නම් මේ මොහොත නිවැරදි ලෙස ආයෝජනය කරන්න බෑ. අසතුටින්නේ, අතෘප්තිමත්, අසහනයක් තියෙන්නේ. ඒ අසහනකාරී සිත බොහෝ විට තියෙන්නේ නොලද දෙය පිළිබඳව තැවෙමින්, දැවෙමින්, හූල්ලමින්. ලද දෙය පිළිබඳව සතුටින් නෙවෙයි. එතකොට අපිට වෙන හානිය කුමක්ද? මේ මොහොතේ කරන ටික හරියට කරගන්නට ලැබෙන්නේ නැහැ. තමන්ගේ වෘත්තිය පිළිබඳව තෘප්තිමත් නැත්තම් ඒ මොහොතේ ඒ කාර්ය අසාර්ථකයි. සාර්ථක ප්‍රතිඵල ලබන්නට හැකියාවක් නැහැ. පන්තියක දරුවෝ ටික අසහනයෙන් නම් ඉන්නේ, අසතුටින් නම් ඉන්නේ. ඒ අය පාඩම් කරන පාඩම, හදන ගණිත ගැටලුව ඔළුවට යන්නේ නැහැ. ඔළුවට යන්නේ නැහැ. ඒ නිසා සතුටින් ඉන්න එක, මේ මොහොතේ සතුටින් ඉන්න එක වඩාත් වාසි සහගතයි. අපිට මේ මොහොත හරියටම යොදවන්න පුළුවන්. ලද දෙයින් සතුටින් ඉන්න එක. ඒක බුද්ධ වන්දනාවක් කරනකොටත්, ධර්ම ශ්‍රවණය කරනකොටත් මේ අයට මේ විදිහට අහගෙන ඉන්න බෑනේ. අසතුටින්, අසහනෙන්නේ වෙන එකක් පිළිබඳව ලත වෙමින්, තැවෙමින්. එතකොට මේ මොහොත අසාර්ථකයි. මේ ගත වෙන පැය හරියට ආයෝජනය වෙලා නැහැ. මේ කියන පණිවිඩය, දහම් පණිවිඩය ඔළුවට යන්නේ නැහැ. මේ රූපවාහිනී ඉදිරිපිටට ඇවිදilla ධර්ම ශ්‍රවණය කරන අයටත් නිසි අවධානයෙන් ඔබ ධර්මයේ ශ්‍රවණය නොකළොත් එක එක ඒවා ගැන හිතලා අතෘප්තිමත්ව එතකොට බණ ඇහෙන්නේ නැහැ. ඇයි? සිතේ තියෙන්නේ අසතුට. ඒ නිසා සතුටින් ඉන්න එක, ලද දෙයින් සතුටු වෙන එක මේ මොහොතේ වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මහඟු පිටුවහලක් බවට පත් වෙනවා. අපිට ලැබෙන වාසිය. ඊගාවට අපි මතක තියාගන්න ඕනි ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ තව එකක් ලැබෙනකන් කල් මරනවා නෙවෙයි. අපි සමහර ඒවා ලැබපුවාම ලබා ගනිද්දි සහ ලබා දෙනකොට මේක දැනට තියාගන්න පස්සේදී හොඳ එකක් ගෙනත් දෙනකම් මම දැනට මේකත් එක්ක ඉන්නවා. හැබැයි ඊගාව සතියේ මේ වගේ එකකට යනවා. එතකොට මේ මොහොතේ ලැබපු එක පිළිබඳව නෙවෙයි අපි තෘප්තිමත් වෙන්නේ. ඊගාව මොහොතේ ලබා ගන්නට තියෙන එක ගැන හිතමින් තමයි මේක බාරගන්නේ. එතකොට ජීවිතේ ඔය විදිහට පුරුද්දකට ගියොත් එහෙම ඒ කියන්නේ දේවල් මාරු කරලා අපි සතුට හොයන තැනකට ගියොත්, දේවල් මාරු කරලා අපි සතුට හොයන තැනකට ගියොත් එහෙම මොකද වෙන්නේ? සමහර තැන් එනවා අපිට මාරු කරන්න බැරි දේවල් මුණ ගැහෙනනේ.
එතකොට ජීවිත කාලෙම ලොකු අසහනයකින් ඉන්නත් වෙනවා. ඊගාවට සිල් බිඳින්නත් වෙනවා. ඒ මාරු කරන්න යනකොටනේ. ඒ කියන්නේ අපි ඊගාවට තව ඒවා බලාගෙන දේවල් මේ මොහොතේ බාර ගන්නකොට සන්තුස්සකෝච ගුණය විදිහට ප්‍රගුණ වෙන්නේ නැහැ. සන්තුස්සකෝච ගුණය විදිහට ප්‍රගුණ වෙන්නට නම් මේ මොහොතේ සතුටු වෙන්න ඕනේ. මේ මොහොතේ ලද දෙය ඊගාව මොහොතේ ලැබෙන එක පිළිබඳව හිත තියාගෙන නෙවෙයි. ඒ නිසා අපි ඒ විදිහට ගුණයක් විදිහට ප්‍රගුණ කරන අය බවට පත් වෙන්න ඕනි සන්තුස්ස කෝච. ඊගාවට ඉතින් නොලද දෙයින් අසතුටු වෙන්නට ගියාම කවදාවත් සතුටින් ඉන්න හම්බෙන්නේ. ජීවිත කාලේ ගොඩක් අය කරන්නේ හෙට සතුටින් සිටීම වෙනුවෙන් අද වැඩ කරනවා. හෙට සතුටින් ඉන්න. එක යුගයක ඉඳන් ගත්තොත් විභාග පාස් වෙලා සතුටින් ඉන්න හදනවා. රැකියාවක් කරලා සතුටින් ඉන්නවා කියන තැනට යනවා. ඊගාවට විවාහ ජීවිතයේ ඇතුලේ සතුටු වෙනවා කියන තැනට යනවා. ඊගාවට දරුවන්ගෙන් සතුටු වෙන තැනට යනවා. ඊගාවට දරුවෝ වෙනුවෙන් දේවල් කරලා සතුටු වෙන තැනට යනවා. ඔහොම අපි අද හැම වෙලාවෙම වැඩ කරන්නේ බහුතරයක් දෙනා හෙට සතුටු වීම සඳහා. හැමතිස්සෙම මොකද්ද කරන්නේ? සතුට අවභාවිතා කරනවා. දැන් සතුටින් ඉන්නව වෙනුවට හෙට සතුටින් ඉන්න අද මහන්සි වෙනවා. ඒකේ අදහස මොකක්ද? කවදාවත් එයා එතකොට මේ ගුණය ප්‍රගුණ කරලා නැති වෙනවා. ඉතින් දහම් ගුණයක් නමුත් ප්‍රගුණ කරන්න අතිශය දුෂ්කරයිනේ. සුකරානි අසාදුනි යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්කරං. ඒ කියන්නේ යං වේ හිතංච සාදුංච යමක් හිත වැඩ පිනිස වෙයිද ඒක ප්‍රගුණ කරන එක අතිශය දුෂ්කරයි. හැබැයි අත්තනෝ අහිතානිච අහිත පිනිස දේවල් ප්‍රගුණ කරන්න නම් ලේසියි. යං වේ හිතංච සාදුංච හිත පිනිස දේවල් තං වේ පරම දුක්කරං දුෂ්කරයි. ඉතින් හැම දහම් කාරණයක්ම ප්‍රගුණ කරන එක දුෂ්කරයි. ඒ දුෂ්කර తত্ত্বය අපි තේරුම් අරගන්න තමයි සරලව දහම් සාකච්ඡා කරලා ඒ මග යන්නටත් සිතින් වඩන්නටත් උත්සාහ කරන්නේ. ඒ නිසා සතුට අපි හෙට ලබා ගැනීම වෙනුවෙන් නෙවෙයි අද මේ මොහොතේ සතුටු වෙන එක තමයි බුදුදහම අගය කරන්නේ. බුදුදහම අගය කරන්නේ. එක රජ කෙනෙක් දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදිලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඊටාම පැහැපත්ව සතුටින් වැඩ ඉන්නවා. ඒ වගේම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මහරහතන් වහන්සේලා ඊටාම සතුටින් ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතං නානුසෝචಂತಿ නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. රජතුමනි මම අතීතයට යන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ අතීතයේ විමසා හිතින් ගියාට පස්සේ වර්තමානයේ මේ මොහොත අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවනේ. සිත ගන්න අරමුණුත් එක්කනේ අපේ දුක සතුට පවතින්නේ. එතකොට අපි අතීතයේ
ගිහිල්ලා හිත ඒ දෙසට යොමු කලයින් පස්සේ මේ මොහොත අහිමි වෙනවා. අතීතං නානුසෝචන්ති. අතීතය ගැන ශෝක වෙන්න එපා. යහපත් දේවල් නම් කල්පනා කරලා හිතලා මෙනෙහි කරාට කමක් නැහැ. සතුටු වෙන්න ඒවා පිංකම් හොඳ දේවල්නේ. හැබැයි ගොඩක් දුරට අතීතයට යන්න ගියාම ඇඬෙන ඒවා මග ඇරිච්චා, බැරි වෙච්චා, අහිත වෙච්චා තමයි ඔළුවට එන්නේ. ඉතින් ඒ හින්දා අපි බුද්ධ වචනයෙන් බුදුරජාණන් වහන්සේ අතීතං නානුසෝචන්ති කියන්නේ හොඳ නරක දෙකම ගැන හිතන්න නැතුව ඉන්නවා කියන එක. පින්පව් දෙකම. ඒ කියන්නේ බුද්ධත්වයටපත් වෙලානේ. හැබැයි අපි ලෞකික සීමාවේ අඩුම අර දුක හිතෙන නරක ටික, අයහපත් ටික, අපෙන් වෙච්චි වැරදි ටිකවත් අතීතේ අමතක කරලා දාන එක, මතක් නොකර ඉන්න එක හොඳයි. පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමාන ජීවත් වෙන්න නම් නප්පජප්පන්ති නාගතං. අනාගතයට යන්න හොඳත් නැහැ. අනාගතය ගැන ඕනවට වැඩිය බලාපොරොත්තු හදාගෙන, සැලසුම් හදාගෙන, ඒවා ගැන වද වෙමින්, ඊගාවට කරන ඒවා ගැන ප්‍රමාණයටත් වැඩිය වද වෙමින් ගියොත් ඒත් වර්තමානයේ අහිමි වෙනවා. කලින් කිව්වා වගේ හෙට සතුටින් ඉන්නට මේ මොහොතේ සැලසුම් හදනවා. එතකොටත් අපිට මග ඇරෙනවා මේ මොහොත. ඊගාවට පච්චුප්පන්නේන යාපෙන්ති තමයි වැදගත්. වර්තමාන ජීවත් වෙන එක. තේනවන්නෝ පසීදති. අනවශ්‍ය අතීතයකට නොයා, අනවශ්‍ය අනාගතයකට නොයා පවතින මේ මොහොතේ ජීවත් වීම. right now, right here. මේ මොහොතේ මේ වෙලාවත්. ඊටාම දුෂ්කරයි සිත දියුණු නොකර ඒ විදිහට ජීවත් වෙන්නේ. ඒ විදිහට ජීවත් වෙන්න සිත දියුණු නොකර ගොඩක් අමාරුයි. දුෂ්කරයි. හැබැයි පුළුවන්. ඉතින් මේ රජතුමාට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට. පසුගිය අතීතය ගැන මට සොවක් නැත. නොපතමි අනාගත පැතුමන් පලක් නැත. සුරකෙමි යැපෙමි වත්මනයෙහි සුරක්ෂිත. එබැවින් නිරිඳ මට පැහැබර කයක් ඇත. පසුගිය අතීතය ගැන හිතන්නේ, අනාගතයට යන්නේ. මේ මොහොතේ සුරකෙමි යැපෙමි වත්මනයෙහි සුරක්ෂිත. ඒ නිසා අපිට සතුට ඕනි නම්, ලද දෙයින් සතුටු වෙනවා නම් අපි වර්තමානයේ ජීවත් වෙන්න ඕනි. මේ මොහොතේ පවත්වන්න ඕනි. දුෂ්කර කාරණයක් ප්‍රගුණ කරන්නට ඕනි. ලද දෙයින් සතුටු වෙන්නට ඕනි. ඇයි අපි ඇත්තටම සන්තුස්සකෝච කියන එක ගුණයක් විදිහට ඇති කරගන්න ඕනි. සහ ඇයි අපි ලද දෙයින් සතුටු වෙන්නේ? අපිට දේවල් ලැබෙන එව්වා ගොඩවල් කිහිපයකට දැම්මෝතින් එහෙම ප්‍රධාන වශයෙන් මොනවද? අපිට ලැබෙන දේවල්, අපි කැමති, අපි අකමැති දේවල්. ප්‍රධාන ගොඩවල් දෙකයි. අපි කැමති දේවල් අපි ලබනවා, අපි අකමැති දේවල් අපි ලබනවා. කැමති ගොඩ වර්ග කළොතින් එහෙම ඔබ දන්නේවා මං මේ කියන්නේ වෙන වචනවලින්. මොනවද කැමති දේවල්? අපි කැමති ලාභ ලබන්නනේ. ලාභ වලට අපි කැමතියි. ඊගාවට ප්‍රශංසාවලට අපි කැමතියි. සැප අපි කැමතියි. ඊගාවට යසස කීර්තිරාවය පැතිරෙනවට අපි කැමතියි. එතකොට ලාභ වලට කැමති, ප්‍රශංසාවලට කැමති, යසසට කීර්තියට කැමති, ඊගාවට සුවයන් සැප පහසුකම් වලට කැමති. එහෙනම් අපි අකමැති ලයිස්තුව අලාභ වෙනවට අපි කැමති නැහැ, අකමැති. ඊගාවට අපකීර්තියට අපි කැමති නැහැ නේද? අයසට කැමති නැහැ. ඊගාවට නිന്ദා විඳින්න කැමති නැහැ. අපි ගැන කතා කියනවට අපි කැමති නැහැ.
ඊගාවට දුක් විඳින්න අපි කැමති නෑ දුකටනේ. ඒ කියන්නේ මේ අපි ජීවිතයේ මුහුණ දෙන ප්‍රධාන 8න් 4ක් අපි කැමති, 4ක් අපි අකමැති. 4කට ඇලෙනවා, 4කට ගැටෙනවා. එහෙනම් 4ක් පිළිබඳ සතුටු වෙනවා. ලද දෙයින් සතුටු වෙනවා මේ 4ක් පිළිබඳව. හැබැයි බුදුදහම දේශනා කරන්නේ කොටසකින් විතරක් සතුටු වෙන්නද? ලද දෙයින් සතුටු වීමේදී. ඒ කියන්නේ අපි කැමති 4න් විතරක් සතුටු වීම ගැනද සන්තුෂ්කෝච කියන්නේ? නෑ. එහෙනම් අකමැති 4ෙනුත් සතුටු වීමයි සන්තුෂ්කෝච කියන්නේ. මේ 8ෙන්ම කැමති අකමැති දෙකෙන්ම සතුටු වෙන්න පුළුවන් නම් න කම්පති නම් නොසැලී සිටින්නට පුළුවන් නම් අන්න ඒක තමයි සන්තුෂ්කෝච ගුණය. ඇයි ඒකට හේතුව අපි මේ 8ෙන්ම කැමති අකමැති 8ෙන්ම සතුටු වෙන්න ඕනි. මැදිහත්ව බාර ගන්න ඕනි. අපි කැමති ඒවා අපි ලබන්නටත් අපි අකමැති ඒවා අපි ලබන්නටත් අප විසින්ම සකසන ලද හේතු ඇත. ඒ කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම වෙන්නේ කොහොමද? හේතු සහිතවනේ. සෑම ඵලයක්ම නිර්මාණය වන්නේ හේතු සාධක සහිත. කියන්නේ ඒක තමයි හේතුඵල කියලා කියන්නේ නේ. cause and effect. හේතුව ඵලය. හේතුව ඵලය වේ, ඵලය හේතුව වේ, ලෝවේ තතු මෙය වේ, නැවත නැවතත් හේතුඵල වේ. මේක ක්‍රියාවලියක් විදිහට යනවා. එතකොට ඔබ සහ මම ලද දෙය, ලබන දෙය මොකක් එක්කලාද එහෙනම් ලැබෙන්නේ? හේතු සහිතව. කවරෙක් නිර්මාණය කළ හේතුද? කා විසින් සකසන හේතුද? වගකිව යුත්තා කවුරුන්ද ඔබ සහ මම ලබන දෙයට? දැන් අපි විමසන්න ඕනේ. කවුද? මම නේද? මං හදපු හේතු. දැන් අපේ ස්වර්ණතිලකා ටීචර්, එතකොට බුද්ධදාස මහත්මයා මේ සැඳෑ සමයේ විශ්‍රාමික ගුරු බවතුන් ලෙස ඊටාම සතුටින් විවාහ ජීවිතයත් වසර 50ක් සාර්ථකව නිමා කරලා දැන් සතුටින් ගත කරන්නේ මේ මොහොතේ කාටවත් කරදරයක් නැතුව. ඊටාම විවේක බුද්ධියෙන් මේ ජීවිතේ ඒ සඳහා එතුමියන්ලා හදපු හේතු තියෙනවානේ. පුංචි කාලේ හොඳට ඉගෙන ගත්තා. රැකියාව කරනකොට හොඳට ගුරුවරු විදිහට ඒ උතුම් වෘත්තිය සිද්ධ කළා. අධ්‍යාපන සුදුසුකම් හදාගන්න කැප වුණා. කොයිතරම් උදෑසන නැගිටලා පාඩම් කරන්න ඇද්ද? රාත්‍රී කාලේ පාඩම් කරන්න ඇද්දනේ? වීරෙන්, කැපවීමෙන්, අදිෂ්ඨාණයෙන් පාසලට සම්බන්ධ වෙලා, පන්තියට සම්බන්ධ වෙලා වැඩිහිටියන්ගේ ඕදන් පිළිගනිමින් කළ ක්‍රියාදාමයක් තිබුණා. ඒ කියන්නේ ස්වර්ණතිලකා මහත්මිය එක්කලා එකට ඉපදිච්චි හැමදෙනාම මේ මොහොතේදී මේ සහනය ලබා ගන්න මේ ජීවිතේදී හේතු සකස් කරලා නැහැ. හේතු සකස් කරලා නැහැ. ඇයි? මේ ගත කරපු දින කිහිපය, ගත කරපු කාලය යහපත්ව හේතු සකස් කරලා නැහැ. අධ්‍යාපනය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන්, ගෘහ ජීවිතයේ, යුග ජීවිතයේ වෙනුවෙන් ඒවට අපි හේතු හදලා තියෙනවානේ. ඒ හින්දා සාර්ථක ප්‍රතිඵලයක් තියෙනවා. මෙතන ඉන්න හැමෝටමත් මේ මෙතන ඉන්න අනිත් අයත් ඔය තලයේ මේ මොහොත වෙනකොට ඉන්නේ සතුටින් ඔබ ඉන්නවා නම් මේ ජීවිතය ඔබ කැප වෙච්ච ටිකක් තියෙනවනේ. හේතු හදලා තියෙනවා. හේතු හදලා තියෙනවා. මම මේ විදිහට මේ පුටුවට ඇවිදිලා ඔබට අනුශාසනාවක් කරන්නට අවුරුදු කිහිපයක් මා සකස් කරගත්තු හේතු තියෙනවනේ.
නිකාම් අහසින් කඩාපාත් වෙලා වගේ මෙතෙන්ට එන්න පුළුවන්කමක් නැහැ. එතකොට මම ඔබට කියන්න හදන්නේ අපි ලබන කැමැති අකමැති දෙකටම වර්තමාන හේතු තියෙනවා. වර්තමානයේ අපි හදපු හේතු, හදන හේතු. ඊගාවට අතීතයේ අපි සකස් කළ හේතු. සමහර ඒවා තියෙනවා අපි මේ ජීවිතේ මුකුත් කරලා නැහැ. ඒකට කියන්නේ මොකක්ද? සංසාර පින හෝ සංසාර පව. නේ සසර කර්මය. එතකොට අපි දැන් කොයිතරම් වාර ඉපදිලා විවිධ දේවල් සකස් කරගෙන තියෙනවද කියලා අපි දන්නේ නැහැ. පෙර භවවල ජීවත් වෙච්චි කාලයට වැඩිය අපි ඉපදිච්චි භව ගාන වැඩිනේ. ඒ ඉපදිච්ච භවයන් තුල විවිධ දේවල් සකස් කරලා අපේ සංසාරයට එකතු කරගත්තා. ඒ වගේ ප්‍රතිඵල මේ මොහොතේදී ලැබෙනවද නැද්ද? ලැබෙනවා. අපි පිළිගන්නවානේ. ඒ කියන්නේ සංසාර හේතු, පෙර භවයේ හේතු වගේම වර්තමාන හේතු. ඒ කියන්නේ මේ තප්පරය දක්වාම හේතු, වර්තමාන හේතු. ඒ හේතු වල ප්‍රතිඵල තමයි අපි ලබන කැමැති සහ අකමැති දෙකම. පැහැදිලිද කියන එක? එතකොට යම් කෙනෙක් අපි ලබන අකමැති දේවල් වලට විරුද්ධ වෙනවා නම් අසතුටින් කාටද විරුද්ධ වෙන්නේ? කාටද විරුද්ධ වෙන්නේ? මම මට විරුද්ධ වෙනවා. මම මට විරුද්ධ වෙනවා. ඇයි මම මට විරුද්ධ වෙන්නේ? මං කරපුවා කියපුවා හිතපුවා මං බාර ගන්න කැමති නෑනේ. වගකීම් සහගත වෙන්න කැමති නෑ. ඒ නිසා අපි සතුටින් බාර ගන්න ඕනි අකමැති ටිකත් මා මට විරුද්ධ නොවි. ඒක තේරුම් ගන්න ඕනේ බෞද්ධයෝ සද්ධාවෙන්. සන්තුෂ්ඨකෝච ගුණය නැත්තම් පුහුණු කරන්න පුළුවන්කමක් නැහැ අපිට. එතකොට දැන් අපි මේ විදිහට පිළිගන්නකොට අපි අකමැති දේවල් දිගින් දිගටම තියෙනවා නම් අපි මොකද කරන්නේ? නැවත නැවතත් අකමැති කොටස ලැබීම සඳහා වැඩ කරන්නේ නැතුව ඉන්නවා. අපේ ජීවිතවල අපි කැමති කොටස් ටිකක් තියෙනවානේ. ඒ කැමති ඒවා ලැබෙන ආකාරයක් තියෙනවා. එතකොට ඒ ලැබෙන ආකාරයටම අපි වැඩ කරනවා. අකමැති ඒවා ලැබෙද්දි තරහෙන් ඉන්නවනම් උදාහරණයකට අලාභ එනකොට අපි අසතුටු නම් මූණ එල්ල ගන්නවා නම් දිගින් දිගටම පාඩු වෙනකොට රැවුල කොණ්ඩේ කපන්නේ නැත්තම් නේ තරහෙන් බැනාඩ ගහනවා නම් මොකද වෙන්නේ? තව තවත් අකමැති දේවල් ලබනු පිණිස අපි වැඩ කරනවා නේ. අපි එහෙම කරනවා. ඒ කියන්නේ තව තවත් කර්ම හදා ගන්නවා. අපිම කරපුවට අපිම විරුද්ධ වෙලා ආයෙත් කර්ම හදා ගන්නවා. නිന്ദා ලැබෙනකොට අපිට තියෙන්නේ අපි අකමැති දේවල් ලබනකොට ඇත්තටම මේ වර්තමානයේ මේ වෙනුවෙන් මං හදපු හේතු තියනවාද කියලා බලන්න. වර්තමානයේ බලනවා මට මේ අලාභය එන්නට, මට මේ නිന്ദාව එන්නට, මට මේ අපකීර්තිය එන්නට, මට මේ දුක විඳින්නට ඇත්තටම ආසන්න අවුරුදු 5 තුල මං හේතු හදලා තියෙනවාද? අව්‍යාජව බලන්න ඕනි. මට මාව මුණ ගස්වා ගන්නට උත්සාහ කරන්න ඕනේ. මං දිහා බලනවා. ඇත්තට බලනවා. ඊගාවට ආසන්නම අවුරුදු 10ට යනවා. ආසන්නම සතියට මාසෙට යනවානේ. මට මෙහෙම කතාවක් කියන්න මං අතින් මොනවද වුනේ? එහෙම එකක් තියෙනවා නම් ඇත්තටම මම නිවැරදි වෙනවානේ. ඇත්තටම මම නිවැරදි වෙන්න ඕනේ. එහෙම ඒවා නැත්තම් අපි කල්පනා කරන්න ඕනි එහෙනම් චින්චමානිකාව බුදුරජාණන් වහන්සේට අපහාස කළේ බුදුරජාණන් වහන්සේ වැරද්දක් කරලාද? අවජාතකය කියලා බණින්නේ බුදුරජාණන් වහන්සේට බ්‍රාහ්මණයෝ. බුදුරජාණන් වහන්සේ වැරද්දක් කරලාද? නෑ. ඒ කියන්නේ බුද්ධ ජීවිතය තුල නිවැරදි වුවත් සංසාර දෝෂ නිසා අපකීර්තියනවානේ.
බුදුරජාණන් වහන්සේ කලබල වෙන්නේ චින්චමානිකාව ඇවිදilla බණිනවා. මේ උතුම් පිරිස මැද බොරු බණ ඇද බානා ඔබ නම් හරි සතෙකි කෝකිල හඬ පානා බැරි නම් බලන්නට මේ දරුවගේ මූණා කරනම් ගැසුවේ කිම පෙම් සයුරේ පීනා. බුදුරජාණන් වහන්සේ කලබලයක් නැහැ. මේ උතුම් පිරිස මැද ඔබ මට ගරහන්නේ නොදත්කම නිසයි ගුණ බුදුවරයන්ගේ ගැබෙත් කදිම දරු පැටවෙක් නම් ඉන්නේ ඔබත් මමත් පමණයි නැගණිය දන්නේ. බුදුරජාණන් වහන්සේ නිහඬ පිළිතුරක් දෙනවා. මොකද ඉවසීම පුහුණු කරලා මේ ජීවිතයේ වැරදි කරලා නැති වුණාට සංසාරේ රහතන් වහන්සේ කෙනෙකුට කළ අපහාසය පේනවා. ඒ නිසාම බුදුන් වහන්සේ කලබල වෙන්නේ. එතකොට අපි අපේ ජීවිත වලට එන අසතුටු අකමැති සතුටු වෙන්න බැරි දේවල් එනකොට මේ ජීවිතේ හේතු නැත්තම් සසර ජීවිතේ හේතු ඇත කියලා විශ්වාස කරන්න ඕනේ. ඒකට හොඳම උදාහරණය බුදුරජාණන් වහන්සේ. එතකොට අපි සතුටින් ඉන්න අවස්ථාව හදා ගන්නවා. ලද්ද දෙයින් සතුටු වෙනවා. එනිසා අපිම කරපු ඒ වගේ ප්‍රතිඵලවලට අපි විරුද්ධ නොවි සිටින්නට නම් සන්තුස්සකෝච ගුණය අපි ගාව තියෙන්න ඕනේ. ඊගාවට අපි සතුටු වෙන්නේ නැත්තම් අපි තුල වැඩෙන ඊර්ෂියාව වැඩි. අපි හිතනවා අපිට දේවල් ලැබෙන්නේ නැත්තේ අනිත් අයට දේවල් ලැබෙන හින්දා කියලා. අපේ මනස ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා ඊර්ෂියාව වෙනවා. අපි හිතනවා මට නොලැබීමේ හේතුව අනිත් අයට ලැබීමේ හේතුවයි කියලා. එතකොට අපි තුල નિરાයාසයෙන් ගොඩනැගෙන්න පුළුවන් මානසික தත්ත්වය ඊර්ෂියාව. අනිත් අයට ඊර්ෂියා කරනවා. අනිත් අය ලබන දෙය පිළිබඳව තියෙන්නේ ඊර්ෂියා සහගත ස්වභාවය. ඇයි? මට නොලැබෙන නිසා. මට ලැබෙන්නේ මට ලැබෙන ටිකනේ. ලැබිය යුත්ත කොයි කාටත් වේය හිමි. දෙවියෙකුට උවත් එය නොකලකි අහිමි. එයින් ශෝක නොකරමි පුදුමද නොවෙමි. මට හිමි දෙය වෙන කාටත් නොවේයි හිමි. ඇඩ්‍රස් එක වැරදිලා සමහර විට ළඟ ගෙදරට ලියුම් යන්න පුළුවන් නේ. හැබැයි කර්මයට එහෙම වරදින්නේ නේ. අපේ ලිපිනේ මාරු වුණාට ලියුම් බෙදන කෙනාට ඊමේල් එක වැරදිලා වෙන ඊමේල් එකකට අපේ පණිවිඩ එන්න පුළුවන් නේ. SMS එකත් අංකේ වැරදිලා යන්න පුළුවන් නේ. කෝල් එකක් ඩයල් වෙන්න පුළුවන් පොඩ්ඩක් අංකේ වෙනස් වෙලා. හැබැයි අපි කළ කී දෑවල ප්‍රතිඵල අපිට එන එක වරදින්නේ නැහැ. ඒ විදිහට වරදින්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරගෙන ඉන්න ඕනේ ලැබිය යුත්ත නම් කොයි කාටත් වේයෙහි. ඒ හින්දා ශෝක නොකර ඉන්න. ඊර්ෂ්‍යාව අපි තුල ඇති කරගන්නවා නම් පහත් මානසික තත්ත්වයක්. සන්තුස්සකෝච ගුණය වඩන්න යනකොට ඊර්ෂ්‍යාව ඉස්මතු වෙන ඉඩකඩ වැඩි. ඒක අපි තේරුම් අරන් අවම කරගන්න. අවසාන එක තමයි කවදාවත් සංසන්දනාත්මකව නම් සතුට හොයන්න යන්න හොඳ නැහැ. සසඳලා ත්‍රිවිල් එකක් තියෙනවා වාහන පොලිමේ ට්‍රැෆික් එකේ. ත්‍රිවිල් එකේ මිනිස්සයා කල්පනා කරනවා ඉස්සරහා තියෙන කාර් එක දිහා බලලා මටත් කාර් එකක් තිබුණා නම් පහසුවෙන් යන්න තිබුණා කියලා. ත්‍රිවිල් එකට පිටිපස්සෙන් මෝටර් සයිකලයක් එනවා. මෝටර් සයිකලේ මිනිස්සයා කල්පනා කරනවා මටත් ත්‍රිවිල් එකක් තිබුණා නම් එක කකුලක්වත් බිම තියන්න නැතුව මේ වාහන පොලිමේ ඉන්න තිබුණානේ. පයින් ඇවිදගෙන යනවා පාරයිනේ මිනිස්සේ. එයා කල්පනා කරනවා මටත් මෝටර් සයිකලයක්වත් තිබ්බනම් මාත් යනවනේ හොඳට. පයින් යන මිනිස්සයා දිහා බලාගෙන ළඟ නිවසක උඩුමහලේ පුටුවක් උඩ වාඩි වෙලා ඉන්න මිනිස්සයා කල්පනා කරනවා මටත් කකුල් දෙකක් තිබුණා නම් මං හොඳට ඇවිදගෙන යනවනේ කියලා. ඒකේ අදහස මොකක්ද? කිසිම කෙනෙක්
ලද දෙයින් සතුටු නැහැ. නොලද දෙයක් පිළිබඳව තමයි වද වෙමින් ඉන්නේ. සංසන්දනාත්මකව සතුට හොයන්න යනවා. සංසන්දනාත්මකව සතුට හොයන්න ගියාම අපිට කවදාවත් සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. සංසන්දනාත්මකවනේ. හැබැයි අපි ඒ තැන ඉක්මවන්න ඕනේ. සංසන්දනාත්මකව නෙමේ සතුටු වෙන්න ඕනේ. සන්තුස්සකෝච කියන ගුණය පුහුණු කරන අය විදිහට මම මගේ තරමින් කර්මය සහ ධර්මය අවබෝධයෙන් අටලෝ දහම ගැනත් දැනගෙන ප්‍රගුණ කළ යුතු ගුණයක් ඇයි මේ මොහොතේ ආයෝජනය කරන්නේ. අපිට සතුටින් ඉන්න නම් මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයම කොයිතරම් වටීද? ඇස් නොපෙනෙන අය අතර ඇස් පෙනෙන එක, කන් ඇහෙන්නේ නැති අය අතර කන් ඇහෙන එක, කතා කරන්න බැරි අය අතර කතා කරන්න පුළුවන්කම අපි ඒවා ගොඩක් වෙලාවට දකින්නේ. ඒ නිසා මේ දුර්ලභ manussත්වය, දුර්ලභ manussත්වය, දුර්ලභංච manussත්තං, මේ දුර්ලභ මිනිසත් බවම අපිට ජීවිත කාලේ මේ ගත කරන දින 36500 අවුරුදු 100ක් හිටියොත් ජීවත් වෙන්න සතුටින් ප්‍රමාණවත්. ඒ නිසා ඔබ ඊටාම සතුටින් ඉන්නට උත්සාහ කරන්නට ඕනි. ඒ වගේම ලද දෙයින් සතුටු වීම කියන එක ගුණයක් විදිහට මේ කාරණා ඔස්සේ ප්‍රගුණ කරන්නට. විවිධ කෝණ ඔස්සේ අපි මේ කෙටි කාලය තුල සාකච්ඡා කළා. එතකොට ඔබට පුළුවන් මම කොයිතරම් දුරට ලද දෙයින් සතුටු වෙනවද? වෙන එකක් බලාගෙනද මම මේ මොහොතේ සතුටු වෙන්නේ? හෙට සතුටු වෙන්නමද මං දේවල් කරන්නේ? මංගාවත් ඇත්තටම ඊර්ෂියා වෙනවද? සසඳමින්ද මම සතුටු වෙන්නේ? ඒ වගේම අකමැති කොටස් කැමැති කොටස් කියලා 8ක් තියෙනවා. ඇත්තටම මම මේවට අකමැති ඇයි? මටම විරුද්ධ වෙලා නේද මං අකමැති වෙන්නේ? අලාභාදී දේවල් වලට. මෙන්න මේ විදිහට කල්පනා කරලා ඔබට පුළුවන් සන්තුස්ස කෝච කියන බුද්ධ වචනය ඔබේ තරමින් ක්‍රියාත්මක කරන්නට. එහෙනම් ඔබට සන්තුස්ස කෝච ලද දෙයින් සතුටු වීම කියන උතුම් ගුණය පුහුණු කරන්නට සහ සතුටින් ජීවිතය ගත කරන්නටත් මේ පුංචි මඟ පෙන්වීම උපකාර වේවා. ඔබේ සිත තුළ ප්‍රඥාව පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පින්වත් දායකත්වය අංක 561 බෝහිංගමුව කුලියාපිටිය ලිපිනේ පදිංචි බුද්ධදාස ජයසූරිය සහ ස්වර්ණතිලකා ජයසූරිය යන දෙපළගේ 50 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් සහ මියගිය ඥාතීන්ට පින් පැමිණවීම සඳහායි මේ ධර්ම දාණය සිදු කරන්නේ. ස්වර්ණතිලකා මහත්මිය සහ බුද්ධදාස ජයසූරිය මහත්මයා බලාපොරොත්තු වෙනවා වසර කිහිපයකට පෙර පරලෝ සැපත් WT පුංචි බණ්ඩා මහතා, SM සොපියනෝනා මහත්මිය, බස්තියන් ජයසූරිය මහත්මයා, ඇලෝනෝනා මහත්මිය සහ දෙමාපියන්ට පින් දෙන්නට, නැසී ගිය සහෝදරියන් වන JA ආයුවර්ධන, කිරිබණ්ඩා විතාන, ජෝන් බණ්ඩා විතාන, පොඩිහාමිනේ, ඇලිස්නෝනා, වට්ටහච්චි යන මහත්මීන්ට පින් දෙන්නට, වසර 8කට පෙර මියගිය ගයාන් පෝදාගොඩ පුත්‍රයාට පින් පැමිණවීම, ඇපලදෙනියේ නදීකාගේ දියණිය වන තිසලි ලිහංසා ලදරියට ඉක්මන් සුවය පැතීමට, එවැගේම දිනායා කෝදාගොඩ හිමාශා චමෝදි පසන් ෂෙනාල් යන දරුවන්ගේ අපලදුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා යන අදහසින් අගෝස්තු 14 දින යුගදිවියට පිවිසෙන තරුෂි දුවනියට ආසිරි පතන්නට මේ ධර්ම දාණයට සහභාගී වන ශ්‍රවණය කරන සියලු පින්වතුන්ට ධර්මාවබෝධය ලැබේවා යන්නට ප්‍රාර්ථනා කරමින්, එවැගේම එම අයගේ මියගිය හැම දෙනාටමත් පින් දෙන්නට, එවැගේම
වසර 8කට පෙර නැසී ගිය ඩී.එම්. විජේසිංහ සහ වසරකට පෙර නැසී ගිය එච්.එම්. එමෝනෝනා මහත්මියට එච්.එම්. සකලසූරිය මහත්මයාට පින් අනුමෝදන් කරන්නට කොරෝනා රෝගය නිමා වී රටවැසියන්ට යහපත් කාලයක් උදා වේවා යන්නට සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් මියගිය හැම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ, සියලු භූතයෝ, සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ස්වර්ණතිලකා මහත්මියටත් බුද්ධදාස මහත්මයාටත් තවත් බොහෝ කාලයක් නිදුක්ව නිරෝගීව දිගාසිරි වින්දනයේට මේ පින් ආසිරි වේවා. අවසාන වශයෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වැඩනිවි සැනසී වදාලා වූ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට අද දින මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති. සියලු දෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි සද්ධර්ම දේශනාව මෙහෙම වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මැටියගනේ ශ්‍රී සුගත ඥාන යෝගාශ්‍රම විහාරාධිපති ශාස්ත්‍රවේදී ධර්මවේදී නමකයන්ට අවසරයි පූජනීය ඇන්නරුවේ රතනසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය සැලසේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ අංක 561 බෝහින්න ගම කොලියාපිටියේ යලිපිනේ පදිංචි බුදුදාස ජයසූරිය මහත්මයා සහ ස්වර්ණතිලක ජයසූරිය මහත්මිය යන පින්වත් දෙපළටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිල් දනාටමත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අප ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.